අයිබෝවන් ආපෝස උසස් පෙළ දේශපාලන විද්‍යා පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් ඔබ වෙත ගෙන ඒමටයි අප මේ සූදානම් වන්නේ. අපි මේ මාතෘකාව තෝරාගත්තේ ඔයාලට තිබෙන 12 වසරේ විෂය නිර්දේශයෙන් තමයි අපි මේක තෝරාගත්තේ. විශේෂයෙන්ම මේ පාඩම අපි තෝරගන්න හේතුවක් උනේ දේශපාලන විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ ඔබට ප්‍රශ්න 5ක් ලියන්න තිබෙනවා. ඒ ප්‍රශ්න 5 අතුරින් වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් ලිවීමට නියමිත කොටසක් තිබෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ ආණ්ඩු ක්‍රමය ආශ්‍රිත වෙන ප්‍රශ්න කොටස. අන්න ඒ නිසාම අපි කල්පනා කළා ඔබ වෙත 12 ශ්‍රේණියේ අවසාන පාඩම් ඒකකය රැගෙන එන්න. ඒ අනුව අද දින අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමය සහ එහි වෙනස් වීම කියන මාතෘකාව. ඔව් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රියන්ති මිස් කියපු විදිහට වෙස්ට්මින්ස්ටර් ආකෘතිය ශ්‍රී ලංකාවේ නිදහසෙන් පස්සේ ක්‍රියාත්මක වෙච්ච වෙස්ට්මින්ස්ටර් ආකෘතිය පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පාඩමට ප්‍රවේශයක් විදිහට අපි මේ දර්ශන පෙළ නරඹලා පාඩමට ප්‍රවේශ වෙමු. වසර 2500ක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාද්වීපය 15 වන සියවස අගභාගයේ වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ ග්‍රහණයට නතු විය. ක්‍රිස්තු වර්ෂ 1505 දී ලක් දෙරණට සේන්දු වන පෘතුගීසීන්ට මෙරට වෙරළ ආරක්ෂකයින් ලෙස කටයුතු කිරීමට හැකි විය. එවකට මෙරට පාලනය මෙහෙ වූ 8 වන වීර පරාක්‍රමබාහු රජු සමග එකඟ වූ ගිවිසුමට අනුව පෘතුගීසීන්ගේ එම කාර්ය වෙනුවෙන් කොරුඳු ටොන් 80ක් ගෙවීමට රජු එකඟ විය. පෘතුගීසීන් පළවා හැරීම සඳහා එවකට සුවිශාල නාවුක බලයක් හිමි ලන්දේසින් යොදාගත් අතර ඒ ප්‍රතිඵලය වූයේ ලංකාවේ වෙරළබඩ කලාපය ලන්දේසින්ගේ ග්‍රහණයට ලක්වීමයි. 18 වන සියවසේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් ස්වකීය යටත් විජිත ලොව පුරාම ව්‍යාප්ත කරමින් ලොව සුවිශාලම අධිරාජ්‍ය නිර්මාණය කරන ලදී. දකුණු ආසියානු කලාපයේද අතික්‍රමණය කරමින් ක්‍රිස්තු වර්ෂ 1796 දී ශ්‍රී ලංකාද්වීපයට ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් සේන්දු විය. දශක දෙකක් වැනි ඉතා කෙටි කාලයකින් මුළු ලංකාවම සිය ග්‍රහණයට නතු කරගන්නට ඉංග්‍රීසි බලසේන සමත් විය. 1815 මාර්තු 2 වෙනිදා ඓතිහාසික කන්ද උඩරට ප්‍රධානීන් සමග ගිවිසුම් ගත වෙමින් පූර්ණ යටත් විජිතයක් ලෙසින් කිරීටේ පාලනය ආරම්භ විය. බ්‍රිතාන්‍යයන්ගේ පාලනයට එරෙහිව ක්‍රිස්තු වර්ෂ 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල සහ 1848 දී මාතලේ සහ මහනුවර ප්‍රදේශයන්හි කැරළි ඇති විය. කැරළි මර්ධනය කළ ඉංග්‍රීසීන් උන්ගේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පාලනයක් මෙරට බිහි කිරීම සඳහා අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම සඳහා 1829 දී විලියම් කෝල්බ්රුක් සහ චාල්ස් හේ කැමරන් එවන ලදී. ඔවුන් ලංකාවේ සමාජ, දේශපාලන සහ ආර්ථික තත්ත්වයන් අධ්‍යයනය කර අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කරන ලදී. රාජකාරී ක්‍රමය අහෝසි කිරීමත්, රජයේ වෙළඳ අධිකාරය අහෝසි කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ආයතන හඳුන්වා දීමත් හා අධිකරණ ක්‍රමයේ ප්‍රතිසංස්කරණය කිරීමත් ඉන් සුවිශේෂී යෝජනා බවට පත්වේ. මෙම යෝජනා ක්‍රියාත්මක වීම නිසා ලාංකීය සමාජය බරපතල සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයන් රසකට ගොදුරු විය. 20 වන සියවසේ දෙවන භාගය ආරම්භ වන විට නව ප්‍රතිසංස්කරණ ඉල්ලා ලාංකිකයින් අරගලයක නිරත වූ අතර ලංකා ජාතික සංගමයේ බිහිවීම එම අරගලයේ කේන්ද්‍රය බවට පත්විය. 1922 වන විට ලංකා ජාතික සංගමය අභ්‍යන්තර ස්වයං පාලනයක් ඉල්ලා සිටි අතර ලංකා කම්කරු සංගමය සර්වජන ඡන්ද බලය ඉල්ලා අරගලයකට පිවිසුණාහ.
මෙම ඉල්ලීම් වල ප්‍රතිඵලයක් වශයෙන් ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය හිමි වූ අතර ඒ තුළින් හිමි වූ සර්වජන ඡන්ද බලය ලාංකීය දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් විය. එයින් සෑහීමකට පත් නො වූ ලාංකිකයින් අභ්‍යන්තර ස්වයං පාලන ඉල්ලීම් ඉදිරිපත් කළ අතර පැවති දෙවන ලෝක යුද්ධයට මුවාවෙන් ඒවා කල් දැමීමට ඉංග්‍රීසීන්ට හැකි විය. මේ අතර 1944 දී සෝල්බරි කොමිසම ලංකාවට පැමිණි අතර ලාංකික ඉල්ලීම් සලකා බලා සෝල්බරි ආණ්ඩුක්‍රම යෝජනාව බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කළේය. 1945 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී එය සම්මත වූ අතර 1947 සැප්තැම්බර් 20 වන දින පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වමින් ආණ්ඩුක්‍රමයේ ක්‍රියාවට නැංවිය. මේ අතර රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතමින් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේ බ්‍රිතාන්‍ය රජු ලංකාවට ඩොමීනියන් නිදහස් ප්‍රදානය කිරීම සඳහා කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි. ඒ සඳහා ගෙන එන ලද නිදහස් පනත 1947 දෙසැම්බර් 3 වන දින වැඩි ඡන්දයෙන් සම්මත විය. ඒ අනුව 1948 පෙබරවාරි 4 වන දින නිදහසේ දිනය ලෙසින් ප්‍රකාශයට පත්විය. දශක දෙකකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1972 මැයි 22 වන දින ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමගින් අවසන් විය. හොඳයි. ඔබ දැන් දසුන් පෙළක් නැරඹුවා. මේ දසුන් පෙළ අනුව ඔබ දුටුවා ලංකාවේ ක්‍රියාත්මක වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙක තමයි 1948 ඉඳලා ලංකාවේ ක්‍රියාත්මක වුණු සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1972 මැයි 22 වෙනිදා සිට ලංකාවේ ක්‍රියාත්මක වුණු ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට දුවේ පුතේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම නිර්මාණය කරලා තිබෙන්නේ එකම ආණ්ඩුක්‍රම ආකෘතියකට. ඒ ආකෘතිය තමයි වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය. ඉතින් දුවේ පුතේ අපි දැන් වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය ගැන අවධානය යොමු කරනකොට මුලින්ම අපි කල්පනා කරන්න ඕනේ මොකක්ද මේ වෙස්ට්මින්ස්ටර් ආකෘතිය කියලා කියන්නේ කියලා. ඒතර මේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය නිර්මාණය වෙන්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය ආශ්‍රයෙන්. මම කැමතියි ඕගොල්ලන්ට පුංචි කතාවක් මෙතෙන්දි කියන්න. ඒ තමයි දරුවනේ දැනට අවුරුදු 350ක් පමණ ඈතට ගියොත් ඒ කියන්නේ 17 වන සතවර්ෂයට පමණ ගියොත් මහා බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වුණේ සර්ව බලධාරී අත්තනෝමතික රාජාණ්ඩු ක්‍රමයක්. අන්න ඒ කාලයේ ඒ කියන්නේ 17 වන සියවසේ වැඩවසම් සමාජ ආර්ථික දේශපාලන ක්‍රමයක් තමයි බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වුණේ. එතෙන්දී රජු තමයි සම්පූර්ණම දේශපාලන බලය ක්‍රියාත්මක කළේ. රජු වටා හිටියා වංශාධිපතිවරුන්, ප්‍රභූ පවුල්, මේ අය තමයි සමාජ වරප්‍රසාද සියල්ලම හිමි කරගෙන තිබුණේ. නමුත් අපි දන්නවා 17 වන සියවසේ විශාල වෙනස්කම් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කොටගෙනත් යුරෝපීය කේන්ද්‍ර කොටගෙනත් සිදු වුණා. ඒ අනුව කාර්මික විප්ලවය ඇති වෙනවා. ඒ වගේම නව සොයා ගැනීම ඇති වෙනවා. මෙන්න මේවයි හේතුවක් විදියට නව සමාජ පන්තියකුත් බ්‍රිතාන්‍ය ඇසුරු කරගෙන නිර්මාණය වෙනවා. මේ නව සමාජ පන්තිය එක පැත්තකින් මධ්‍යම පන්තිය සහ නව වාණිජවාදී පන්තිය ලෙස ඉදිරියට එනවා. අන්න එතෙන්දී මේ සමාජ පන්තිය සහ රජුගේ පාර්ශ්වය සමග ඇතිවන ගැටුම්වල ප්‍රතිඵලයක් විදියට 1688 මහා බ්‍රිතාන්‍යයේ විප්ලවයක් ඇති වෙනවා. මේ විප්ලවය තමයි අපි හඳුන්වන්නේ 1688 ඇතිවෙච්ච ඉංග්‍රීසි විප්ලවය. එහෙමත් නැත්නම් උත්කෘෂ්ඨ විප්ලවය කියන නමින්. මේ විප්ලවයේ ප්‍රතිඵලය මොකක්ද? රජතුමා නාමික තත්වයට පත්වෙමින් රජුට හිමි වූ දේශපාලන බලය පාර්ලිමේන්තු කණ්ඩායම වෙතට හුවමාරු වීම. මෙන්න මෙතෙන්දි මේ පාර්ලිමේන්තු කණ්ඩායමට විශාල අභියෝගයක් තියෙනවා. මොකද රජතුමා කරපු කාර්යයන් සියල්ල මේ නව
කණ්ඩායම විසින් ඉටු කළ යුතුයි. අන්න ඒ නිසා මින් පෙර පාර්ලිමේන්තුවක් තිබුණේ නැහැ. එංගලන්තේවත් ලෝකේ වෙන කොහෙවත්. ඒ නිසා මෙයාලට සිද්ධ වුණා නව පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ගොඩනගන්න. නව පාර්ලිමේන්තු සැකිල්ලක් නිර්මාණය කරගන්න. ඒ වගේම පාර්ලිමේන්තුව පත් වෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුව ඉවත් වෙන්නේ කොහොමද? පාර්ලිමේන්තුවට ලැබෙන නිල කාලය කොපමණද? ඒ වගේම ව්‍යවස්ථාදායකේ විධායකේ අධිකරණයේ කියන ආයතන ටික කොහොමද නිර්මාණය වෙන්නේ කියන දේවල් කතා කරගන්න. ඒ නිසා මේ මෙහෙයුමේ මහකරුවන් එක් ස්ථානයකට රැස් වෙලා මේ පිළිබඳව සාකච්ඡා කළා. තීන්දුව තීරණ ගත්තා. හැබැයි මේ ගත්තු කිසිම තීන්දුව තීරණයක් ලිඛිතව ඒගොල්ලෝ සටහන් කළේ නැහැ. හැබැයි ගලේ කෙටුව වගේ මේ ගත්තු තීන්දුව සියල්ලම හොඳින් සිහි තබා ගනිමින් ඔවුන් ආණ්ඩුක්‍රම ආකෘතියක් නිර්මාණය කළා. මේ ආණ්ඩුක්‍රම ආකෘතිය නිර්මාණය කළේ දරුවනේ මහා බ්‍රිතාන්‍යයේ තේම්ස් කියලා ගංගාවක් තිබෙනවා. ඔබ අසා ඇති. මේ තේම්ස් ගංගාව අසල තිබෙනවා වෙස්මින්ස්ටර් කියලා ගම්මානයක්. මේ වෙස්මින්ස්ටර් කියන ගම්මානයේ වෙස්මින්ස්ටර් කියන ගොඩනැගිල්ලේදී තමයි මේ පිඹුරුපත් සකස් වුණේ. අන්න ඒ නිසාම මේ ආණ්ඩුක්‍රම ආකෘතියට වෙස්මින්ස්ටර් ආකෘතිය කියලා නම ලැබුණා. එහෙමනම් දුවේ පුතේ දැන් අපිට පැහැදිලි මේ වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතිය කියලා කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ යටතේ වෙන පාලන ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනගාගත් ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් සහිත ආණ්ඩුක්‍රම ආකෘතිය. එහෙමනම් අපි බලමු වෙස්මින්ස්ටර් ආකෘතියේ ආණ්ඩුක්‍රමයක් කියන්නේ කුමක්ද කියලා. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ක්‍රමයේ ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රමයක්. ඒ වගේම බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමයේ සකස් වෙලා තිබෙන සම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් ඒක රාශී කරගෙන අන්න එවැනි සම්ප්‍රදායන් සහිත වූ ආණ්ඩුක්‍රම ආකෘතියකට අපි කියනවා වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතියක් කියලා. දැන් අපි වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රමයක් කියන්නේ කුමක්ද කියලා හඳුනාගත්තා. එහෙමනම් දුවේ පුතේ අපි ඊළඟට දැනගන්නට ඕනේ මේ වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රම ආකෘතියක දැකිය හැකි ලක්ෂණ මොනවාද කියලා. විරාජ් සර්ගෙන් මම කැමති දැනගන්න මේ මොනවද මේ වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රමේ ලක්ෂණ කියලා. හොඳයි දුවේ පුතේ අපි ඔබ පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න ඇති වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා ඉතාලම හොඳට ප්‍රියන්ති මිස් පැහැදිලි කරලා දුන්නා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ දුවේ පුතේ ඔබ වෙස්මින්ස්ටර් ක්‍රමය පැහැදිලිව දන්නවනේ. අපි වෙස්මින්ස්ටර් ක්‍රමයක ලක්ෂණ මොනවාද කියන කාරණා පිළිබඳව අපි මුලින්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඔබට පැහැදිලිව ප්‍රදර්ශනය වෙනවා වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රමයක ලක්ෂණ මොනවාද කියලා. ඔබ පළවෙනි ලක්ෂණයේ විදිහට ඔබට දුවේ පුතේ පේනවා ආණ්ඩුක්‍රමය තුල කේන්ද්‍රීය ස්ථානය පාර්ලිමේන්තුවට හිමිවීම කියන කාරණාව. දැන් ඔබ මේක අහලා තියෙනවා මේ වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය කියන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය කියලා ඔබ අහලා තියෙනවා. ඒ නිසා ඔබට පැහැදිලිව මෙතන තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි දුවේ පුතේ මේ වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රම සම්ප්‍රදාය පාර්ලිමේන්තුව මූලික කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය තුල මූලිකම තැනක් අපි ලබා දෙනවා පාර්ලිමේන්තුවට. ඒතර පාර්ලිමේන්තුවේ කේන්ද්‍රීයභාවය මෙහි මූලිකම ලක්ෂණයක් විදිහට අපි හඳුනා ගන්නවා. බලන්න දෙවෙනි ලක්ෂණය මොකක්ද කියලා. පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් පැවතීම. දැන් වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තුවෙන් ගොඩනැගෙන විධායකයක් මූලික කරගෙන. එතකොට මේ විධායකය මූලික කරගෙන ගොඩනැගෙනකොට පාර්ලිමේන්තුවේ නිර්මාණය වන්නා වූ කැබිනට් මණ්ඩලයක් තමයි වෙස්මින්ස්ටර් ආණ්ඩුක්‍රමය තුළ පැහැදිලිව දකින්න තියෙන්නේ. එතකොට මේ කැබිනට් මණ්ඩලය ඊටාම පැහැදිලිව තමන් පත්වෙච්ච පාර්ලිමේන්තුවට සාමූහිකව වකිය යුතුයි. මේ කාරණාව වෙස්මින්ස්ටර් සම්ප්‍රදායේ ප්‍රධාන මූලධර්මයක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මේ සංකල්පය නොමැතිව වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය ඉදිරියට පවත්වාගෙන යන්න බෑ. ආණ්ඩුක්‍රමයේ පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා මේක ප්‍රධාන අපි කියනවා ප්‍රධාන වශයෙන් තිබිය යුතු අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධාන මූලධර්මයේ විදිහට අපි සලකනවා. මේ ලක්ෂණ දෙකම අවබෝධ කරගත්තම තුන්වෙනි ලක්ෂණයේ පුතේ පැහැදිලිව පේනවා පාර්ලිමේන්තුව නෛතික වශයෙන් උත්තරීතර වීම. මම මුලින් සඳහන් කළා ඔබට වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය තුල තියෙන ප්‍රධානම කාරණාවක් තමයි දුවේ පුතේ පාර්ලිමේන්තුව මූලික කර ගැනීම කියලා.
එතකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඊටාම පැහැදිලිව පාර්ලිමේන්තුවට මූලික තැනක් ලබා දිය යුතුයි. මේක තමයි මෙතන අපි අදහස් කරන්නේ පාර්ලිමේන්තුව නෛතික වශයෙන්. පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුලින්ම උත්තරීතරභාවය සනාථ වන විධිවිධාන ව්‍යවස්ථාව තුළම පිළිගත යුතුයි. දැන් ඒ නිසා බ්‍රිතාන්‍යයේ උත්තරීතරභාවය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කළ නොහැක්කක් නැහැ. සියලු දේවල් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ගන්න පුළුවන්. ඒ නිසා ව්‍යවස්ථාව තුලින්ම ව්‍යවස්ථාවේ නෛතික උත්තරීතරභාවය පිළිගැනීම මෙහි මූලිකම ලක්ෂණයක් විදිහට අපි හඳුනා ගන්නවා. මම හිතන ඔබ ලක්ෂණ තුනක් හඳුනාගත්තා. ඊළඟට ඔබට පේනවා ආණ්ඩුව පාර්ලිමේන්තුව මගින් පාලනය කිරීම. ඊටම පැහැදිලිව මේ කාරණාවත් අවබෝධ කරගත යුතුයි දුවේ පුතේ. ආණ්ඩුව පාලනය කිරීම පැහැදිලිවම පාර්ලිමේන්තුව මගින් තමයි සිදුවන්නේ. දැන් එතනදී ඊටම සරලව ඔයගොල්ලෝ තේරුම් ගන්න ආණ්ඩුව පත්වන්නේ පාර්ලිමේන්තුව තුලින්. එතකොට ආණ්ඩුව පාර්ලිමේන්තුවට සාමූහිකව වග කියන්න ඕන. එහෙම සාමූහිකව වග නොකියන අවස්ථාවලදී තනි තනියවත් සාමූහිකවත් වග කියන්න ඕන. වග නොකියන ආණ්ඩු සම්බන්ධයෙන් මොන වගේ තීරණයක්ද පාර්ලිමේන්තුවට ගන්න පුළුවන් වෙන්නේ? එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවට හැකියාවක් තියෙනවා ඒ ආණ්ඩුවට විරුද්ධව සමහර විට ආණ්ඩුව ගෙන පනත් පරාජයටපත් කරන්න පුළුවන්. ආණ්ඩුව ගෙන අයවැය පරාජයටපත් කරන්න පුළුවන්. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශ පරාජයටපත් කරන්න පුළුවන්. ආණ්ඩුව ඉවත් කිරීම සඳහා වන විශ්වාස භංග යෝජනා සම්මත කරන්න පුළුවන්. ඒතර පැහැදිලිව අපිට පේනවා ආණ්ඩුව කන්ට්‍රෝල් කරන්නේ පාලනය කරන්නේ පාර්ලිමේන්තුව විසින් කියන එක මේ ආණ්ඩුකම සම්ප්‍රදාය තුළ ගොඩනැගෙන මූලික මූලධර්මයක් විදිහට අපි හඳුනා ගන්න කාරණා. ඊළඟට අපි බලමු ඔබට පේනවා පාර්ලිමේන්තුවෙන් පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුව සකස් වීම. දැන් පාර්ලිමේන්තුව මූලික වෙනවා කියලා මම මුලින් සඳහන් කළා. එතනදී ඔබ මෙතනදී හොඳටම තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි කවදාවත් වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය තුළ පාර්ලිමේන්තුවේ සමාජිකයෙක් නොවන පුද්ගලයෙක් පුරවැසියෙක් කවදාවත් ආණ්ඩුවේ සමාජිකයෙක් වෙන්න බෑ කියන කාරණාව. එතෙන්දී ඔබ තේරුම් ගන්න දුවේ පුතේ මේ වෙස්මින්ස්ටර් සම්ප්‍රදායේ මේ පාර්ලිමේන්තුව මූලික කරගත් ආණ්ඩුවක් ගොඩනැගීම සහ මේ අතර ගොඩනගන සම්බන්ධතාවය ඔබ තේරුම් ගන්න. දැන් ඒ නිසා මේ සම්ප්‍රදාය තුළ කිසිසේත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් නොවන සභිකයෙක් නොවන පුද්ගලයෙකුට කිසිසේත් අවස්ථාවක් නැහැ ආණ්ඩුවේ සමාජිකත්වයක් ගන්න. ඒ නිසා පාර්ලිමේන්තුව තුලින්ම ගොඩනගා ගන්න ආණ්ඩුවක් තමයි මෙතන පැහැදිලිව දකින්න තියෙන්නේ. අපි තවත් සාකච්ඡා කරමු මේ ගැන. ඔබට පේනවා ඊළඟට ආණ්ඩුව පාර්ලිමේන්තුවට වගකීම. මේ සම්බන්ධයෙන් මම ඔබට කල්ලොත් පැහැදිලි කළා. මේ සාමූහික වගකීමේ සංකල්පය කියන මූලධර්මය මෙල්බන් සාමීවරයා කියනවා ඇමතිවරුනි අපි කුමක් කතා කළද එක දෙයක් කිව යුතුය. මේ කතාව බෙදාන්නේ මෙල්බන් සාමීවරයා කියන්නේ අපිට අමාත්‍ය මණ්ඩලය ඇතුලේ ඕන තරම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. වාද විවාද කරන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්න පුළුවන්. හැබැයි පාර්ලිමේන්තුවට ගිහිල්ලා ආණ්ඩුවක් විදිහට අපි තනි අදහසක් එක අදහසක් පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයටපත් කරන්න. මේ සංකල්පයට අපි කියනවා පුතේ සාමූහික වගකීම කියලා. ඉතින් මේ සාමූහික වගකීමේ සංකල්පය පැහැදිලි ලෙසම වෙස්මින්ස්ටර් සම්ප්‍රදායේ ආරක්ෂා කළ යුතුයි. මේ සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩ නොනැගුණකොට තමයි පාර්ලිමේන්තුව වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය තුළ උත්සාහ කරන්නේ ආණ්ඩුව විරුද්ධව යම් යම් ක්‍රියාමාර්ග ගන්න. ඒ නිසා මේ සංකල්පය සමහරලාට තනිවත් මේ ආරක්ෂා කළ යුතුයි සාමූහික වගකීම. සාමූහික වශයෙන් ආරක්ෂා කළ යුතුයි තනිවත් ආරක්ෂා කළ යුතුයි. ඉතින් ඊළඟ ලක්ෂණයට අපි ආවොත් පාර්ලිමේන්තු අධිකාරියට නිසක වශයෙන් අභියෝග කළ නොහැකි ලෙස අධිකරණයේ භූමිකාව සීමා සහිත වීම. දැන් ඔබ දන්නවා ප්‍රබල පුද්ගලයන් දෙදෙනෙක් ඉන්න බෑ. ප්‍රබල පුද්ගලයන් සිටිය හැකි එක්කෙනෙක් පමණයි. එහෙම වුණොත් ගැටුමකට මුල පුරනවා. ඒ නිසා පාර්ලිමේන්තුව ප්‍රබල වෙනකොට පාර්ලිමේන්තුව නෛතික වශයෙන් උත්තරීතර වෙනකොට කිසිසේත් අධිකරණ භූමිකාව පාර්ලිමේන්තු භූමිකාවට හානියක් විදිහට තියන්න බෑ. ඒ නිසා මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වන ආණ්ඩු ක්‍රමවල රටවල ඊටාම පැහැදිලිව අධිකරණ භූමිකාව පාර්ලිමේන්තුවේ භූමිකාවෙන් ඈත් කරලා තියෙනවා. ඒ නිසා බ්‍රිතාන්‍යෙත් ඒ ආකාරයෙන්මයි පාර්ලිමේන්තු භූමිකාවට කිසිසේත් හානියක් නොවන ආකාරයට අධිකරණ භූමිකාව තියෙනවා. මේ ගැන සඳහන් කරන්නේ මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් සම්බන්ධයෙන් තියෙන ව්‍යවස්ථානුකූල බව පරීක්ෂා කිරීම සඳහා අධිකරණ භූමිකාව තමයි පුතේ මේ සඳහන් කරන්නේ. ඉතින් මෙතනදී අපි කිව යුත්තේ
පාර්ලිමේන්තු භූමිකාව අධිකරණ භූමිකාවත් එක්ක නොගැටෙන ආකාරයට නිර්මාණය කිරීම තමයි මෙතනදී අපි සඳහන් කරන්නේ. හරි, ඊළඟට තියෙන ඔබට කේවල මන්ත්‍රී ඡන්ද කොට්ටාස ක්‍රමය මත පදනම් වූ දීපක්ෂ ක්‍රමයේ ක්‍රියාත්මක වීම කියන කාරණාව. දැන් ඔබට පේනවා ඊටාම් පැහැදිලිව කේවල මන්ත්‍රී ඡන්ද කොට්ටාස ක්‍රමයේ සරල බහුතර මැතිවරණ ක්‍රමය මූලික කරගත් මැතිවරණ ක්‍රමයක් ක්‍රියාත්මක වීමත් ඒ මත ගොඩනැගෙන්නා වූ දීපක්ෂ ක්‍රමයක් පැවතීමත් මේ වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය රැක ගැනීම සඳහා මූලික මූලධර්මයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේ කාරණාව නොමැතිනම් කිසිසේත් වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය තුල ඉතාමත් ප්‍රබල විධායකයක් නිර්මාණය කරගන්න බෑ. අපි හිතුවොත් යම්කිසි පාර්ලිමේන්තුවක බහුපක්ෂ ක්‍රමයක් මත ගොඩනැගෙන්නා වූ පාර්ලිමේන්තුවක් වුණොත් ඒ පාර්ලිමේන්තුවේ ගොඩනැගෙන ආණ්ඩුව අස්ථාවර ආණ්ඩුවක් බවටපත් වෙනවා. ඒ නිසා මෙවැනි සම්ප්‍රදායන් ක්‍රියාත්මක වන රටවල ඉතාම පැහැදිලිව අපි අවබෝධ කර යුතු දේ තමයි පුතේ සරල බහුතර මැතිවරණ ක්‍රමය මූලික කරගන්නවා. ඒත් එක්කම නිර්මාණය කරන්නා වූ පක්ෂ ක්‍රමය පැහැදිලිවම දීපක්ෂ ක්‍රමයක් මත පදනම් වෙනවා. ඉතින් මෙන්න මේ කියන ලක්ෂණ මූලික කරගෙන තමයි වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය අපි හඳුනාගන්නේ. ඉතින් ඊළඟට අපි සාකච්ඡා කරන්න තියෙන්නේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමයේ ශ්‍රී ලංකාවේ කොහොමද ක්‍රියාත්මක වීම පිළිබඳව මම හිතන්නේ මේ ගැන ඉතාම හොඳින් පැහැදිලි කරලා දෙන්න මම ප්‍රියන්ති මිස්ට ආරාධනා කරනවා. හොඳයි දරුවනේ. ඔබට හරි අපූර්වට වෙස්ට්මින්ස්ටර් ආකෘතියක තිබෙන ලක්ෂණ විරාජ් සර් පැහැදිලි කළා. දැන් අපි බලමු එහෙමනම් ඒ ආණ්ඩු ක්‍රම ආකෘතිය අනුව ලංකාවේ ක්‍රියාත්මක වූ ආණ්ඩු ක්‍රම මොනවද කියලා. ඒ ආකෘතියට අනුව ලංකාවේ ආණ්ඩු ක්‍රම දෙකක් ක්‍රියාත්මක වුණා. ඒ තමයි 1948 අපේ ලංකාවේ ක්‍රියාත්මක වුණු 48 ඉඳලා 1972 දක්වාම ක්‍රියාත්මක වුණු සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. දෙවැනි ව්‍යවස්ථාව තමයි 1972 සිට අපේ රටේ ක්‍රියාත්මක වුණු 1972 ප්‍රථම ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. එතකොට මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දෙකම දරුවනේ නිර්මාණය වුණේ වෙස්ට්මින්ස්ටර් ආකෘතියට අනුව. දැන් ඔයාලා දන්නවනේ වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ ලක්ෂණ. එතකොට මේ වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ ලක්ෂණ දන්න නිසාම අපි පොඩ්ඩක් බලමු දරුවනේ මේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමය අනුගමනය කළ අවස්ථා මොනවද කියලා. එහෙම නැත්නම් තවත් විදිහකට කිව්වොත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ තිබෙන ලක්ෂණ අතුරින් සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුල දකින්න පුළුවන් ලක්ෂණ මොනවාද කියලා අපි සලකා බලමු. ඔබට මේ තිරේ දැකගත හැකි සෝල්බරි ආණ්ඩු ක්‍රමය, බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය අනුගමනය කළ අවස්ථා මොනවද කියලා. ඒ අවස්ථා අතුරින් අපි මුලින් කතා කරලා බලමු. මම මුලින් කතා කරනවා මේකේ දෙකට තියෙන ලක්ෂණය ගැන. පාර්ලිමේන්තුවේ ව්‍යුහය සකස් කිරීම. මොකද මේ වෙස්ට්මින්ස්ටර් ආකෘතිය නිර්මාණය වුණේ දරුවනේ පාර්ලිමේන්තුව කේන්ද්‍ර කොටගෙන. ඒ නිසා මේ ආණ්ඩු ක්‍රමයට අපි පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය කියලාත් කියනවා. අන්න ඒ නිසා අපි මුලින් පාර්ලිමේන්තුව ගැන කතා කරමු. එතකොට වෙස්ට්මින්ස්ටර් ආකෘතියට අනුව පාර්ලිමේන්තුවට තමයි කේන්ද්‍රීය ස්ථානය හිමි වෙන්නේ. විරස් අපූර්වට ඔයගොල්ලන්ට පැහැදිලි කරා පාර්ලිමේන්තුව තමයි වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ කේන්ද්‍රීයම ස්ථානය හිමි කරගන්නේ කියන කාරණාව. එහෙමනම් ඒ විදියටම අපේ සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගිනුත් පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළා. අන්නේ ස්ථාපිත කළ පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට අනුකූලවම තමයි නිර්මාණය කළේ. ඇයි අපි එහෙම කියන්නේ? බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව ආයතන 3කින් සමන්විත වෙනවා. එහෙමනම් ලංකාවේ පාර්ලිමේන්තුවත් ආයතන 3කින් සමන්විත වෙනවා. හරිද? එතකොට ඒ ආයතන 3 තමයි බ්‍රිතාන්‍යයේ නම් මහරැජින ඉන්නවා, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ඉන්නවා, සාමි මන්ත්‍රී මණ්ඩලය ඉන්නවා. අපේ රටට හඳුන්වා දුන්නු පාර්ලිමේන්තුවේ කවුද ඉන්නේ? මහරැජින ඉන්නවා. හැබැයි මහරැජිනගේ නියෝජිතයා තමයි රාජ්‍ය නායකයා ලෙස කටයුතු කළේ. ඒ නිසා මහරැජින ආවරණය කිරීම සඳහා අග්‍රාණ්ඩුකාර ධූරයක් ඉන්නවා. ඊළඟට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් සහ සෙනෙට් සභාවක්. එහෙමනම් අපිට පැහැදිලි වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ එක ලක්ෂණයක් සෝල්බරි ආණ්ඩු ක්‍රමය තුළ දකින්න ලැබෙනවා කියන කාරණාව. ඊළඟට දරුවනේ අපි බලමු දෙවැනි කාරණාව වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ තිබෙන අපේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයත්
ඒ ලක්ෂණය අනුගමනය කරපු. මෙතෙන්දී අපි දෙවෙනි ලක්ෂණයට කතා කරනවා කැබිනට් මණ්ඩලය පිහිටුවීම. මුලින්ම පත් වෙන්නේ පාර්ලිමේන්තුවනේ දරුවනේ. පාර්ලිමේන්තුව පත් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනා ගන්නා පුද්ගලයා නැත්නම් උපරිම විශ්වාසය දිනා ගන්නා පුද්ගලයා අගමැති ලෙස පත් වෙනවා. ඒ අගමැති ලෙස පත් කරන්නේ මහා බ්‍රිතාන්‍ය නම් රැජින විසින්, අපේ සෝල්බරි ව්‍යවස්ථාවේ නම් අග්‍රාණ්ඩුකාරවරයා විසින්. ඒතර මහා රැජින විසින් හෝ වේවා අග්‍රාණ්ඩුකාරවරයා විසින් හෝ වේවා බහුතර විශ්වාසය දිනාගත් മന്ത്രിවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනවා. මෙසේ පත් කරන අග්‍රාමාත්‍යවරයා තමන්ගේ മന്ത്രി මණ්ඩලය තුල සිටින කාර්යශූර ජ්‍යෙෂ්ඨ മന്ത്രിවරුන් අතුරින් තමන්ගේ කැබිනට් මණ්ඩලය පත් කර ගන්නවා. මෙලෙස පත්වන අගමැති සහ කැබිනට් මණ්ඩලය තමයි මේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය නැත්නම් මේ වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමයේ පාලන කටයුතු මෙහෙවන්නේ. එහෙමනම් මේ ක්‍රමය බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ දකින්න ලැබෙනවා, අපේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ දකින්න ලැබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරමු තුන්වෙනි කාරණාව කෙරෙහි, නාමික විධායකය පිහිටුවීම. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ නාමික විධායකයක් තිබෙනවා. ඒ තමයි මහරැජින. එතකොට ඒ ආభాෂය ලබා ගනිමින් අපේ රටේත් නාමික විධායකයක් තියෙනවා. ඒ තමයි මහරැජින. මොකද සෝල්බරි ව්‍යවස්ථාව යටතේ දරුවනේ අපේ රටේ රාජ්‍ය නායකයා වුණේ මහරැජින. එහෙමත් නැත්නම් බ්‍රිතාන්‍ය කිරීටය. ඒ නිසා දුර බැහැර නිසා රැජිනට අපේ රටේ නිරන්තරයෙන් රැඳෙන්නට බැරි නිසා ඇයගේ නියෝජිතයා වූ අග්‍රාණ්ඩුකාරවරයා තමයි ඇය වෙනුවෙන් අපේ රටේ රාජ්‍ය නායකත්වය දරනු ලැබුවේ. එහෙමනම් මෙන්න බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අපි අනුගමනය කර තවත් අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ළඟට තවත් අවස්ථාවක් තිබෙනවා බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය නැත්නම් වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය අපි අනුගමනය කළ. ඒ තමයි පාර්ලිමේන්තුවට අමාත්‍ය මණ්ඩලය සාමූහිකව වග කියන්නට ඕනේ, තනි තනිව හෝ සාමූහිකව කණ්ඩායමක් විදියට වග කියන්න ඕනේ. මම අහගෙන හිටියා විරාජ් ඔබට පැහැදිලි කළා කරන්න බැරි දෙයක් නැහැ පාර්ලිමේන්තුවට කියලා. ඒ වගේම සාමූහිකව වග කියන්නට ඕනේ කියලා. ඒ වගේම ඔහු කිව්වා අපි කුමක් කීවත් එකක් කියමු කියලා ප්‍රකාශයක්. අන්න ඒ අනුව අපිට පැහැදිලි മന്ത്രിවරු තනි තනිව හෝ සමූහයක් වශයෙන් තමන් කරන කාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කිව යුතුයි. මෙන්න මේ ලක්ෂණ තමයි අපි වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ තිබෙන, බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ තිබෙන සහ අපේ සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ තිබෙන ලක්ෂණ විදියට සාකච්ඡා කළ හැක්කේ. ඊළඟට අපි බලමු සෝල්බරි ව්‍යවස්ථාව හැදුවේ පුතේ වෙස්ට්මින්ස්ටර් ආකෘතියට අනුව. ඒතකොට අපි කලින් කතා කළා වෙස්ට්මින්ස්ටර් ආකෘතිය නැත්නම් වෙස්ට්මින්ස්ටර් සම්ප්‍රදාය අනුගමනය කළ අවස්ථා. නමුත් සෝල්බරි ව්‍යවස්ථාවය වෙස්ට්මින්ස්ටර් ආකෘතිය අනුගමනය නොකළ අවස්ථා තිබෙනවා. ඒ වගේම වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රමේ නොමැති ලක්ෂණ අපේ මේ ආණ්ඩු ක්‍රමේ අන්තර්ගත වෙනවා. අපි බලමු මොනවද මේ වෙස්ට්මින්ස්ටර් ආකෘතියෙන් පිට පැන්න අවස්ථාවක් විදියට. පළවෙනි කාරණාව මම ඔයගලන්ට සඳහන් කළා අර වෙස්ට්මින්ස්ටර් ගම්මානයේ එකට එකතු වෙලා සාකච්ඡා කරනකොට කොහෙවත් ලිව්වේ නැහැ කියලා කිව්ව මතකයිද ඔයාලට? මේ කතා කරගත දේවල්, සාකච්ඡා කරගත දේවල්, ගත්තු තීන්දුව తీරන ලේඛනගත වුණේ නැහැ. අන්න ඒ නිසාම අදටත් බ්‍රිතාන්‍යයේ තිබෙන්නේ අලිගිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්. නමුත් සෝල්බරි ව්‍යවස්ථාවේ තත්ත්වය වෙනස්. සෝල්බරි ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ 1944 ඇමතිවරුන්ගේ කෙටුම්පතත් සෝල්බරි කොමිසමේ නිර්දේශත් මත තමයි සෝල්බරි ව්‍යවස්ථාව කෙටුම්පත් වෙන්නේ. ඒ වගේම සෝල්බරි ව්‍යවස්ථාවේ පසුබිම බ්‍රිතාන්‍යයේ පසුබිමට වඩා හාත්පසින්ම වෙනස්. අපි 1947 මේ ව්‍යවස්ථාව ලංකාවට හඳුන්වා දෙනකොට තවදුරටත් අපි යටත් විජිතයක්. අන්න ඒ නිසා බ්‍රිතාන්‍යයන් විසින් අපිට මේ ව්‍යවස්ථාව ලබා දුන්නේ හොඳට සැලසුම් කරලා මනාවට ලියලා ලිඛිත ව්‍යවස්ථාවක් විදියටයි අපිට මේ ව්‍යවස්ථාව ඔවුන් හඳුන්වා දුන්නේ. එහෙමනම් බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාව අලිඛිතයි,
සෝල්බරි ව්‍යවස්ථාව ලිඛිතයි පැහැදිලි නේද දරුවනේ කාරණාව. ඊළඟ කාරණාවයි බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථාව සාමාන්‍යයෙන් අපි කියනවා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් වෙනස් කරගන්න පුළුවන් කියලා. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සංශෝධනය කරගන්න පුළුවන්. නමුත් දරුවනේ ලංකාවේ සෝල්බරි ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් වෙනස් කරගන්න නැත්නම් සංශෝධනය කරගන්නට අමාරුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවේ 3/2ක අවසරයක් අවශ්‍යයි. අන්න ඒ අතිනුත් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සහ ලංකාවේ සෝල්බරි ආණ්ඩු ක්‍රමය වෙනස් වෙනවා. ඊළඟ කාරණාව තමයි මම දැක්ක විරාජ්ස කිව්වා පාර්ලිමේන්තුව උත්තරීතරයි. ඒ වගේම පාර්ලිමේන්තුවට කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඇත්ත ඒක තාම සහතික ඇත්ත ඒ කාරණාව. ඒක හැබැයි බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්බන්ධයෙන්. නමුත් ලංකාවේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ගත්තොත් ලංකාවේ මේ පාර්ලිමේන්තුවට ඕනෑම නීතියක් සම්පාදනය කරන්න ඕනෑම නීතියක් අහෝසි කරන්න බලයක් තිබුණේ නැහැ. අන්න ඒ නිසාම බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවත් ලංකාවේ පාර්ලිමේන්තුවත් එක සමාන වුණේ නැහැ මෙන්න මේ කිව් බලය අතින්. එහෙනම් ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි ඇති දැන් බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සහ සෝල්බරි ආණ්ඩු ක්‍රමය වෙනස් වන තවත් කාරණාවක් පිළිබඳව. අවසාන වශයෙන් අපි කතා කරනවා බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමය සහ සෝල්බරි ආණ්ඩු ක්‍රමය වෙනස් වන්නට බලපාන තවත් කාරණාවක්. දරුවනේ ඒත් විරාජ්ස මට මතකයි කිව්වා ඔයගලන්ට මේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව උත්තරීතරයි නෛතික වශයෙන්. ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කේන්ද්‍රීයයි. ඒ වගේම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට විශාල බලයක් තිබෙනවා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කරන මට මතකයි කියන මෙන්න මෙහෙම. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට කරන්න බැරි දෙයක් නෑ කියලා. මම ඒක තව පොඩි කැලලක් එකතු කරන්න කැමතියි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට අපි අහලා තියෙනවා මෙන්න මෙහෙම කියමනක් කරන්න බැරි එකම දෙයයි කියලා. ඒ තමයි ශාරීරික වශයෙන් ගැහැණියෙක් පිරිමියෙක් කරන එක, පිරිමියෙක් ගැහැණියෙක් කරන එක. මේ කියමනෙන් පැහැදිලි වෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව කොතරම් බලවත්ද කියන කාරණාව. නමුත් දරුවනේ ලංකාවේ සෝල්බරි පාර්ලිමේන්තුව මෙතරම් බලවත් ස්වාධීනතාවයක් හිමි වුණු පාර්ලිමේන්තුවක් නොවේ. මෙන්න මේ කියන කාරණා අනුව අපිට පැහැදිලි වෙනවා මේ ව්‍යවස්ථා දෙකේ තිබෙන යම් යම් වෙනස්කම්. ඒ අනුව අපිට පැහැදිලි කරගන්න පුළුවන් අපි වෙස්මින්ස්ටර් ආකෘතිය කියන එක හඳුනාගත්තා. ඒ වෙස්මින්ස්ටර් ආකෘතිය ආණ්ඩු ක්‍රම දෙකක් යටතේ අපිට හඳුන්වා දුන්නා. නමුත් අපි අපේ රටේ ඒක ක්‍රියාත්මක වෙනකොට වෙස්මින්ස්ටර් ආකෘතිය යම් තරමක වෙනස් වීම සහිතව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඔබට දැන් පැහැදිලි ඇති අපේ මාතෘකාව වෙස්මින්ස්ටර් ආකෘතිය සහ එහි වෙනස් වීම. අපි දැන් සාකච්ඡා කරමින් සිටියේ දරුවනේ සෝල්බරි ව්‍යවස්ථාව වෙස්මින්ස්ටර් ආකෘතිය ඒ ආකාරයෙන්ම අනුගමනය කළ අවස්ථා මොනවාද? වෙස්මින්ස්ටර් ආකෘතියෙන් පිටස්තරව කටයුතු කරපු ආකාරය කුමක්ද කියන එක තමයි අපි සාකච්ඡා කළේ. ඒත් අපි වෙස්මින්ස්ටර් ආකෘතියේ තවත් ආණ්ඩු ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක වුණා. අපි ඒ ආණ්ඩු ක්‍රමය ඇසුරුනොත් බලමු වෙස්මින්ස්ටර් ආකෘතිය අනුගමනය කළ අවස්ථා මොනවාද? අනුගමනය නොකළ අවස්ථා මොනවාද කියන කාරණාව. හොඳයි දරුවනේ. ඔයගොල්ලන්ට පැහැදිලි වෙනවා අනුගමනය කළ අවස්ථාවන්. මේ ව්‍යවස්ථාව යටතේ දරුවනේ පළවෙනි කාරණාව පැහැදිලිව ඔයගොල්ලන්ට පේනව ඇති. ජනරජ ව්‍යවස්ථාවේ කේන්ද්‍රීය ස්ථානය හිමි වෙන්නේ පාර්ලිමේන්තුවට. නම වෙනස් වෙනවා 1972 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුව කියන. නමුත් නම වෙනස් වුණත් මේ පාර්ලිමේන්තුව කියන සංකල්පය තුල 1972 ව්‍යවස්ථාව බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය එලෙසින්ම අනුගමනය කරලා තිබෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේ පාර්ලිමේන්තුව තරම්ම බලවත් පාර්ලිමේන්තුවක් නැත්නම් බලවත් ජාතික රාජ්‍ය සභාවක් නැත්නම් බලවත් ව්‍යවස්ථාදායකයක් තමයි 1972 ව්‍යවස්ථාවෙන් අනුගමනය කරලා තිබෙන්නේ. ඒ නිසා අපේ පළවෙනි ලක්ෂණයම වෙස්මින්ස්ටර් ආකෘතිය අනුගමනය කළ අවස්ථාවක් විදියට හඳුන්වන්න පුළුවන්. ඊට දෙවෙනි ලක්ෂණය තමයි පාර්ලිමේන්තුවට සාමූහිකව වග කියන කැබිනට් මණ්ඩලයක්
සිටීම. දැන් අපි මම කලින් එකේදීත් ඔයගලන්ට පැහැදිලි කළා මහා මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුව තුල උපරිම විශ්වාසය දිනා ගන්නා කණ්ඩායම තමයි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ලෙසපත් වෙන්නේ. ඒතර මේ 72 ව්‍යවස්ථාවෙත් මේ කාරණාව ඒ විදියමයි. ඒ නිසා වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ආකාරයටම නිර්මාණය වෙච්ච කැබිනට් මණ්ඩලයක් තමයි 1972 ව්‍යවස්ථාව මගිනුත් දකින්න ලැබෙන්නේ. ඊළඟට අපි කලින් සඳහන් කළා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නැත්නම් වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ පාර්ලිමේන්තුවක් උත්තරීතරයි. උත්තරීතරයි කියන්නේ ඕනම නීතියක් සම්පාදනය කරන්නත් පුළුවන්, ඕනෑම නීතියක් අහෝසි කරන්නත් පුළුවන්. මෙවැනි ව්‍යවස්ථාදායකයක් සම්මත කරන කිසිම කෙටුම්පතක් අධිකරණය හෝ එවැනි වෙනත් කිසිම අධිකාරයකට අභියෝගයට ලක් කරන්න බෑ. නම් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙත් ඒ දේ එසේමයි. ලංකාවේ ජාතික රාජ්‍ය සභාව 1972 හඳුන්වා දුන්නු මේ පිළිවෙත ඒ විදිහටම අනුගමනය කරලා තිබෙනවා. එහෙනම් 72 ව්‍යවස්ථාව යටතේ වෙස්ට්මින්ස්ටර් ආකෘතිය අනුගමනය කළ අවස්ථාවක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම වෙස්ට්මින්ස්ටර් ආකෘතියේ විරාජ කිව්වා ව්‍යවස්ථාදායකය තුලින් තමයි විධායකය උපත ලබන්නේ. ඒතර ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුලින් තමයි කැබිනට් මණ්ඩලය පත් වෙන්නේ. ඒතර ව්‍යවස්ථාදායකය තුලින් විධායකය පත්වන නිසාම ව්‍යවස්ථාදායකයට හැකියාව තියෙනවා මේ විධායකය එහෙමත් නැත්නම් ආණ්ඩුව පාලනය කරන්න. හරිද? ඒතකොට මේ පාලනය කරන්නේ කොහොමද? පාලනය කිරීමේ ක්‍රම කිහිපයක් තිබෙනවා. ඒ තමයි විරාජ කියපු ඒවා මට නැවත මතක් කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි රාජාසන කතාව කරන අවස්ථාවක් තිබෙනවා. ඒ වගේම අයවැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවක් තියෙනවා. සහ විශ්වාසභංග යෝජනා කියන කාරණා. මෙන්න මේ කාරණා තුන මගින් ව්‍යවස්ථාදායකයට පුළුවන්කම තිබෙනවා විධායකය පාලනය කරන්න. මේකත් බ්‍රිතාන්‍ය ආකෘතියේ දකින්න පුළුවන් 1972 ව්‍යවස්ථාවෙත් දකින්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි පාර්ලිමේන්තුවෙන් පත් වූ മന്ത്രിවරුන්ගෙන් තමයි විධායකය සකස් වෙන්නේ. ඒ කියන්නේ මුලින් පත් වෙන්නේ ව්‍යවස්ථාදායකය. ව්‍යවස්ථාදායකයේ තුලින් පත්වන අගමැති සහ කැබිනට් මණ්ඩලය විදියට තමයි ආණ්ඩුව නිර්මාණය වෙන්නේ. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි මෙලෙස පත්වෙන ජාතික රාජ්‍ය සභාව නැත්නම් ව්‍යවස්ථාදායකයේ 1992 ව්‍යවස්ථාදායකයේ විසින් සම්මත කරන කෙටුම්පතක් කිසිම අධිකාරණයකට අභියෝගයකට ලක් කිරීමේ හැකියාවක් නැහැ. මෙන්න මේ කියන කාරණා අනුව අපිට පැහැදිලිවම පාර්ලිමේන්තුවේ එහෙම නැත්නම් ජාතික රාජ්‍ය සභාව කොයිතරම් බලවත් ආයතනයක්ද කියන කාරණාව. ඊළඟට අපි බලමු රුවනේ 1972 ව්‍යවස්ථාව වෙස්ට්මින්ස්ටර් ආකෘතිය අනුගමනය කළ අවස්ථාව තමයි අපි ඉස්සෙල්ලා කතා කළේ. දැන් අපි බලමු මේ 72 ව්‍යවස්ථාව වෙස්ට්මින්ස්ටර් ආකෘතිය අනුගමනය නොකළේ කුමන අවස්ථාවලද කියන කාරණාව. එතකොට අපි කලින් සෝල්බරි ආණ්ඩු ක්‍රමය ගැන කතා කරද්දී කිව්වා සෝල්බරි ආණ්ඩු ක්‍රමයේ නාමික විධායකයක් තියෙනවා. බ්‍රිතාන්‍ය ආණ්ඩු ක්‍රමයේත් නාමික විධායකයක් තියෙනවා. 72 ආණ්ඩු ක්‍රමයේත් නාමික විධායකයක් තියෙනවා. හැබැයි දරුවනේ මේ 72 නාමික විධායකයේ තිබෙන සුවිශේෂත්වය තමයි මෙයා කවුද පත් කරන්නේ? මෙයා කොහේ කෙනෙක්ද? දැන් 47 සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පත්වන නාමික විධායකය වන අග්‍රාණ්ඩුකාරවරයා විදේශීය රටක රාජ්‍ය නායකයෙකුගේ නියෝජිතයෙක්. නමුත් 1972 ලංකාවට පත්වෙන මේ නාමික විධායකය ජාතික නායකයෙක්. ඒ විතරක් නෙමෙයි මේ ජාතික නායකයා නැත්නම් රාජ්‍ය නායකයා විදිහට පත්වන මේ නාමික විධායකය පත් කිරීමේ බලය මේ ව්‍යවස්ථාව මගින් පවරා දුන්නේ කාටද? අග්‍රාමාත්‍යවරයාට. අන්න එහෙමනම් බ්‍රිතාන්‍ය සම්ප්‍රදායේ අග්‍රාමාත්‍යවරයා නොවේයි නාමික විධායකයෙක් පත් කරන්නේ. නමුත් 1972 ව්‍යවස්ථාව වෙස්ට්මින්ස්ටර් ආකෘතියෙන් පිටට ගිහිල්ලා අග්‍රාමාත්‍යවරයා විසින් නාමික විධායකයෙක් වන ජනාධිපතිවරයා පත් කරනු දුටුවා.
දෙවනි ලක්ෂණයේ විදිහට අපි දකිනවා මේ 1972 ව්‍යවස්ථා නාමික විධායක ඒ කියන්නේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සාමූහිකව වග කියන්නට ඕනි. ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි අග්‍රාමාත්‍යවරයා පත් වෙන්නේ ජනතා ඡන්දයෙන්නේ. ඒතර ජනතා ඡන්දයෙන් පත්වන නායකයෙක් තමයි රාජ්‍ය නායකයාව නිර්දේශ කරන්නේ. එතකොට පැහැදිලිව ජනතා පරමාධිපත්‍ය බලය තිබෙනවා අග්‍රාමාත්‍යවරයා ළඟ. මොකද සමූහාණ්ඩු ක්‍රමයක ලක්ෂණයක්. මොකද 1972 ව්‍යවස්ථාව කියන්නේ සමූහාණ්ඩු ක්‍රමයක්. ඒ අනුව නාමික විධායකයෙක් එක්තරා ආකාරයකින් පාර්ලිමේන්තුවට සාමූහිකව වග කියන්න සිද්ධ වෙනවා අන්නේ කියන කාරණාව මත. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව මේ නාමික විධායකය ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා ජාතික රාජ්‍ය සභාවට. ඉවත් කිරීමේ ක්‍රම දෙකක් තිබෙනවා. ඒක අපි පසු පාඩමේදී දීර්ඝව සාකච්ඡා කරනවා. නමුත් ජාතික රාජ්‍ය සභාව වේ 3/2ක යෝජනා සම්මතයකින් ජනාධිපතිවරයා ඉවත් කරන්නට හැකියාව තිබෙනවා. මෙන්න මේ ලක්ෂණ තමයි අපි 1972 ව්‍යවස්ථාවේ වෙස්ට්මිනිස්ටර් ආකෘතිය අනුගමනය කළ අවස්ථා සහ අනුගමනය නොකළ අවස්ථා විදියට සාකච්ඡා කරගෙන යන්නේ. එහෙමනම් දරුවනේ අපි වෙස්ට්මිනිස්ටර් ආකෘතියේ අනුගමනය කළ අවස්ථාවන් සහ අනුගමනය නොකළ අවස්ථාවන් අපි පැහැදිලි කරගත්තා. ඊළඟට අපි ඉහතින් සාකච්ඡා කරපු කරුණු ඇසුරින් ප්‍රශ්නයකට යොමු වෙමු. 1948 සහ 1972 ආණ්ඩු ක්‍රමයන්ට අදාළව පහත දැක්වෙන මාතෘකාව සාකච්ඡා කරන්න. වෙස්ට්මින්ස්ටර් ආණ්ඩු ක්‍රම වල දක්නට ලැබෙන ලක්ෂණ. මේ ආණ්ඩු ක්‍රම දෙකේ දකින්න ලැබෙන වෙස්ට්මින්ස්ටර් ලක්ෂණ මොනවද කියලා සාකච්ඡා කරන්න. දැන් ඔබ අහගෙන හිටපු කරුණු ඇසුරෙන් මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන්න. දැන් මම කැමති ඔයගොල්ලන් එක්ක ඊළඟ සාකච්ඡාවට යොමු වෙන්න. සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සහ 1972 ව්‍යවස්ථාවේ ලක්ෂණ මොනවද කියන එක ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරලොත් හොඳයි නේද විරාජ් සර්? හොඳයි. අපි මේ සාකච්ඡා කරපු මාතෘකානුව අපිට දැන්නම් මේවැ තාම පැහැදිලි අවබෝධ වෙනවා අපේ දරුවන්ට. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් හඳුන්වා දුන් නවාංග මොනවාද කියන කාරණා පිළිබඳව ඉතාම පැහැදිලිව අපිට දැන් අවබෝධයක් එන්න ඕනේ. මොකද මේ මාතෘකාව අපි දැන් සාකච්ඡා කළා. ගොඩක් වෙලාවට අපි වෙස්ට්මින්ස්ටර් ක්‍රමයේ ලක්ෂණ කතා කරනකොට අපිට පැහැදිලිව පේනවා අග්‍රාණ්ඩුකාර ධූරය, ඒ වගේම දීමණ්ඩලික ව්‍යවස්ථාදායකය, දේශපාලන විධායකය, සුළු ජන අයිතිවාසිකම්, ඒ වගේම රාජ්‍ය සේවා කොමිසම සහ අධිකරණ සේවා කොමිසම කියන කාරණා 1947 ආණ්ඩු ක්‍රමයට අදාළව අපි සාකච්ඡා කරන ලද අපි නවාංග විදියට අපි හඳුනා ගන්නවා. ඒත් එක්කම 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අදාළව ඊටාම් පැහැදිලිව ජනාධිපතිවරයා, ඒක මණ්ඩලීය ව්‍යවස්ථාදායක විදියට ජාතික රාජ්‍ය සභාව, ඒ වගේ මූලික අයිතිවාසිකම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාකරණය, අධිකරණ සේවා උපදේශක මණ්ඩලය හා විනය මණ්ඩලය, ඒත් එක්කම රාජ්‍යපතිපත්ති මෙහිමේ මූලධර්ම කියන මේ කියන නවාංගත්, ඒ වගේම රාජාණ්ඩු ක්‍රමයෙන් එක්තරා ආකාරයකට සමූහාණ්ඩු පාලන ක්‍රමයට හුවමාරු වීමත්, ඒ වගේම ජනතා පරමාධිපත්‍ය සහ ඒකීය රාජ්‍ය සහ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව විදියට මූලික නීතියකින් පිළිගැනීම කියන කාරණා ඒකීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් විදියට පිළිගැනීම කියන කාරණා අපි 1972 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික නවාංග විදියට හඳුනා ගන්නවා. දැන් ඔයගොල්ලෝ නවාංග පිළිබඳව අපි ඉදිරියට සාකච්ඡා කරන නිසා මේ නවාංග පිළිබඳ ඉතාම දල විස්තරයක් ඔබට ලබා දුන්නා. ඉතින් අපි බලමු ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා 1948 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තුව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට පැහැදිලිව පේනවා 1947 පාර්ලිමේන්තුව කොහොමද නිර්මාණය වුණේ? ඒ ව්‍යුහය සකස් වුණේ කොහොමද කියන කාරණාව ඔබට පැහැදිලිව පේනවා. 1947 පාර්ලිමේන්තුව ආයතන 3කින් සමන්විතයි. දැන් ඔබට බැලු බැලමට වෙන්නේ දීමණ්ඩලීය ව්‍යවස්ථාදායකයක් 1947. නමුත් ඊටාම පැහැදිලිව තේරුම් ගන්න එක පැත්තකින් රැජිනගේ නියෝජිතයා විදියට ඉන්න අග්‍රාණ්ඩුකාර ධූරියත්, ඒ වගේම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත්, ඒ වගේම සෙනට් මණ්ඩලයත් කියන මේ ආයතන 3කින් සමන්විත තමයි 1947 පාර්ලිමේන්තුව නිර්මාණය වෙන්නේ.
එතකොට 1947 පාර්ලිමේන්තුවේ සංඛ්‍යාත්මක අගයන් මෙතන පැහැදිලිව ඔබට ප්‍රදර්ශනය වෙනවා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ පළවෙනි සභාව විදිහට සංඛ්‍යාත්මකව 101ක් සංඛ්‍යාවක්. ඒ වගේ සෙනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30ක් විදිහට ඔබ දන්නවා 131කින් සමන්විත පාර්ලිමේන්තුවක් තමයි මුල් අවස්ථාවේ දකින්නට තිබුණේ. අපි මේ සංයුතිය පිළිබඳ තව ටිකක් සාකච්ඡා කරමු. ඔබට පැහැදිලිව පේනවා 1947 ඉඳලා 1959 දක්වාත් 1959 ඉඳලා 1972 දක්වාත් මේ සංයුතියේ සිදුවන වෙනස්කම් පිළිබඳව මෙතන සටහනක් ඔබට පැහැදිලිව පේනවා. දැන් මෙතන බාණ්ඩ දුවිපතේ ඊටාම පැහැදිලිව ඔබට පේනවා පළවන මේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල ඊටාම පැහැදිලිව 101ක් ඉන්නකොට දෙවන 1960 මැතිවරණ සීමා නිර්ණය කිරීමේ කොමිසම සභාවේ සිදු කරන වෙනස් වීම අනුව 157ක් විදිහට මේ සංඛ්‍යාත්මක අගය වෙනස් වෙනවා. ඒ වගේම තමයි තන්ද කොට්ටාස අනුව තෝරා ගැනීමේ සිදුවන වෙනස්කම් තමයි මේ වෙනස්කමට හේතුව 95ක් 1947 ඉඳලා 59 දක්වා වන පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුල සංඛ්‍යාව වෙනකොට 1960න් පස්සේ එම සංඛ්‍යාව 151ක් බවට පරිවර්තනය වෙනවා. මෙන්න මේ කියන ආකාර දෙකකින් අපිට හඳුනා ගන්න පුළුවන් මේ සංඛ්‍යාත්මකව සිදුවන වෙනස්කම් පිළිබඳව ඔබට මං හිතන්නේ අවබෝධයක් ඇති වුණා සංයුතිය පිළිබඳව. ඒ වගේම මෙතනදී ප්‍රධානම තේමාවක් තමයි පුතේ මේ 1948 ආණ්ඩුක්‍රමය තුළ මේ සෙනට් මණ්ඩලයේ භූමිකාව පිළිබඳව. එතකොට මේ සෙනට් මණ්ඩලයේ භූමිකාව තුළ අතිශය වැදගත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මෙය දෙවන මණ්ඩලයක් විදිහට පළමු අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පිහිටවන්නේ මේ කැබිනට් ආකෘතිය තුළ. එතකොට මේ ආයතනය භූමිකාව සහ මේ ආයතනයේ සංවිධිය පිළිබඳව සහ මේකේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ගොඩක් විවේචන ඉදිරිපත් වෙච්ච අවස්ථාවක් අපි දැක්කා. ඒ නිසා මේ ආයතනය කොහොමද නිර්මාණය වෙන්නේ කියලා අපි මුලින්ම හඳුනාගමු. ඔබට පැහැදිලිව පේනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ පදනම මත තෝරා ගන්නා සභිකයින් 15 දෙනෙක් මේකේ නියෝජනය වෙනකොට සුළු ජාතිකයන් සුළු ජනතාව සුළුතර ජනතාව නියෝජනය කිරීම සඳහා තවත් 15 දෙනෙක් මෙතෙන්දී තෝරා ගන්නවා. මේ අනුව සෙනට් මණ්ඩලයේ සංඛ්‍යාව 30කින් සමන්විත සෙනට් මණ්ඩලය තමයි ඊටාම පැහැදිලිව දකින්න තියෙන්නේ. ඇයි මේ වගේ දෙවන මණ්ඩලයක් ඉල්ලුවේ? මෙහෙම දෙවන මණ්ඩලයක් ඇයි පිහිටෙව්වේ? මේක පිහිටු වෙන්න හේතු වෙච්ච කාරණා පිළිබඳවත් ඔබට යම්කිසි අවබෝධයක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. ඉතාම පැහැදිලිව පේනවා මහජන මන්ත්‍රී මණ්ඩලයේ පළමු මණ්ඩලයේ ගෙනෙන හදිසි පනත් සංවරණය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. සමහරලාට ඉතාමන්ට ගෙනල්ලා පනත සම්මත කරගත්තොත් ජනතාවට අවාසිදායක වන්නා වූ පනත් වෙන්නට පුළුවන්. එවැනි පනත් සංවරණය කිරීමේ බලාපොරොත්තුවෙන් මේ මණ්ඩලය ස්ථාපිත කරනවා. ඒත් එක්කම මැතිවරණ වලට එන්න අකමැති රටේ සංවර්ධනයේ දායක කරගත යුතු බුද්ධිමතුන්ගේ සේවය ලබා ගැනීමත් මෙතනදී පැහැදිලි අරමුණක් විදිහට සඳහන් කරන්න පුළුවන්. ඒත් එක්කම ඊටාම පැහැදිලිව මේ සුළු ජාතීන් 15 දෙනෙක්ම මේක ඇතුලේ නියෝජනය ලබා දෙමින් ඔබට පැහැදිලිව අවබෝධ වෙන්න ඕනේ සුළු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත් ඊටාම පැහැදිලි අරමුණක් විදිහට මෙතන දකින්න පුළුවන් කියන කාරණාව. ඒත් එක්කම තමයි බ්‍රිතාන්‍යයේ මේ සම්ප්‍රදාය දෙවන මණ්ඩල සම්ප්‍රදාය තුල ක්‍රියාත්මක වෙනවා සාමවරුන්ට නියෝජනයක් ලබා දීම සඳහා. එම සම්ප්‍රදාය දිගින් දිගටම ලංකාව තුල ආවා කියන එක පැහැදිලිව අපි දන්නවා. වෙස්මින්ස්ටර් සම්ප්‍රදාය එය රැක ගැනීමේ අරමුණින් මේ ස්ථාපිත වුණා කියන කාරණාවත් මෙතන සඳහන් කරනවා. ඒත් එකම තමයි අධිකරණ සේවයේ අධිකරණ අමාත්‍යවරයා මේ මණ්ඩලය හරහාපත් කිරීම අධිකරණ සේවයේ යම් ආකාර ස්වාධීනතාවයක් ස්ථාපිත කිරීමත් කියන අරමුණු සහිතව තමයි මණ්ඩලය වෙන්නේ. ඊළඟට මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවිපතේ පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය පිළිබඳව. මේ මාතෘකාව ඉතාමත් 1947 පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය කියන්නේ වැදගත්ම කොටසක් මේකේ. මොකද පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් පිළිබඳව තමයි දුවිපතේ අපි සාකච්ඡා කරමින් යන්නේ. එතකොට පේන්න ඕනේ කාරණාවක් තමයි ඔබේ ප්‍රශ්න පත්‍රයේ ඉතාම වැදගත්ම කොටසකට තමයි අපිට තියෙන්නේ. 1948 පාර්ලිමේන්තුව කොයි වගේ ස්වාධිපත්‍යයක් උත්තරීතර බයක් භුක්ති විඳාද කියන කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය කියන්නේ මොකක්ද කියන එක මම මෙතෙන්දී ඔබට සරලව අවබෝධයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. පාර්ලිමේන්තුව සතුව නීති සම්පාදනයේ පූර්ණ බලයක් තියෙන්න ඕනේ. ඒ පූර්ණ බලය අභියෝගයක් එල්ල කරන්න. ඒ පූර්ණ බලයට යම්කිසි හානියක් කරන්න කවුද ඉන්න පුළුවන්? ඒකට හානියක් කරන්න පුළුවන් ආයතන මොනවාද? එක පැත්තකින් අධිකරණය ඉන්න පුළුවන්. තව පැත්තකින් ජනතාව ඍජුපන්තවාදී ක්‍රියාමාර්ග ජනතාවට පුළුවන් බලපෑමක් කරන්න. මේ ආකාරයෙන් ඒ වගේම රටේ විධායකයේ බලපෑම් කරන්න පුළුවන්. පනත් නීති සම්පාදන හදලා විධායකයේ සම්බන්ධ වීම මෙවැනි ආයතන හා පුද්ගලයෝ කිසියම් රටක පාර්ලිමේන්තුවේ භූමිකාවට හානිදායක විදියට ඉන්නවා නම් අපි කියනවා පැහැදිලිවම ඒ පාර්ලිමේන්තු සතුව ස්වාධීනත්වයක් නැහැ. පාර්ලිමේන්තු සතු උත්තරීතර භාවයක් නැහැ. ඉතින් අපි සාකච්ඡා කරන්නේ ඉතාම පැහැදිලි
1948 ආණ්ඩු ක්‍රමයට අදාළව මේ කියන උත්තරීතරභාවයේද පැහැදිලිව දකින්න තිබුණා කියන කාරණාවයි මේ අයුරින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ ගැන වැඩි තවත් මේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරලා ඉතාම දීර්ඝව ඊළඟ කොටසේදී අපි හම්බ වෙමු දුවේ පුතේ. ඒ කොටසේ අපි බලාපොරොත්තු වෙනවා මේ අපි දීර්ඝව සාකච්ඡා